ඒ කියන්නේ මටත් තේරෙන්නේ නැහැ මම මොකද්ද හොයන්නේ කියලා. නමුත් මම කරගෙන යන වැඩ ඇතුළත යම්කිසි අඩුපාඩුවක් තියෙන සම්පූර්ණ නැති බවකුත් මට තේරුණා. ජීවත් වෙන මිනිස්සයාට තියෙන මැරිච්ච මිනිස්සයාට නැති දේවල් මොනවද කියලා බැලුවොත් මේ වෙලාවේ මැරෙන්න ලෑස්තිද කියන එක. මැරෙන්න කැමතිද කියන එක. ගොඩක් කට්ටිය කියන්නේ අපිට තියෙන වගකීම් තියෙනවා. ඒ වගකීම් වලින් අපිට අයින් වෙලා පැහැර හරින්න බෑ. ඒ නිසා මම මැරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යාලා කැමති දේවල් කරන්න ගියාට ඒවා සිද්ධ වෙන්නෙම නැහැ. නරක විදියටමයි ඒවා සිද්ධ වෙන්නේ. සමහරුන්ට ඒවා Taman කැමති විදියට සිද්ධ වෙනවා. එතකොටත් 95%ක් විතර ඕක සිද්ධ වුනේ නැතිවම අපි කියනවා මේ විදියට ජීවත් වෙලා වැඩක් නැහැ. මීට වඩා හොඳයි මැරිලා යන එක කියලා. අපි හිතමු දැන් අපි කැමති ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න. අපිට මොකක් හරි දෙවියෙක් ඇවිල්ලා වරයක් දෙනවා ඕන දෙයක් ඉල්ලන්න කියලා. අපි ඉල්ලනවා වරයක් අපිට හොඳ ක්‍රිකට් පිට්ටක් ලබා දෙන්න කියලා. ගොඩාක් දෙනෙක්ගේ ආදරය හිමි වෙනවා. ඉතින් ඒ වගේම ආදරයත් එක්ක එයාලට සමාජයේ යම්කිසි තැනක් හිමි වෙනවා. ඉතින් මෙන්න මේ ලබා ගන්න සතුට නිසානේ දැන් අපි ජීවත් වෙන්නේ. එහෙනම් අපි හොඳ ජීවිතයක් ගත කරන්න නම් අපි කරන්න ඕනේ මේ සතුට කොහොමද හොඳටම ගන්න කියන එක ගැන කල්පනා කරලා බලන්න. උදාහරණයක් විදිහට පොඩි පැණිකුරුල්ලෙක් ගත්තොත් ඒ පැණිකුරුල්ලට ලෝකයේ පේන්නේ අර අල්ට්‍රා වයලට් කියන පරාසය. මම උදාහරණයක් කියන්නම්. අපි කාලෙන් කාලෙට සින්දු අහනවනේ. සමහර සින්දු ඇහුනම මේක හරිම ලස්සන සින්දුවක් කියලා අපි කීප සැරයක් අහනවා. නමුත් ඕක දවස් කීපයක් ඇහුවට පස්සේ ඒ සින්දුව ඇති වෙනවා අපිට. තෙරුවන් සරණයි සෑම දිනාටම නිර්වාණ ශ්‍රී ලංකා නාලිකාව තුළින් මේ ධර්මය අසන්නට සැදී පැහැදී සිටින සියලු දෙනාටම ඉතින් අද දවසේ සාකච්ඡාව විදියට මම තෝරගත්තා මේ ධර්ම සාකච්ඡාව විදියට කරන්න බුද්ධ දර්ශනය යනුවෙන් මට හැඟෙන්නේ කුමක්ද කියන දේ ඔයාලට කියන්න. ඉතින් බුද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියන එක කියන්න කලින් මම ඇත්තටම ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට පැවිදි වෙලා තාම අවුරුදු 3ක් විතර වෙන්නේ 3මාරක් විතර උපසම්පදා වෙලා අවුරුදු 3ක් විතර වෙන්නේත්. ඉතින් මේ කෙටි කාලයට ප්‍රථමයෙන් මම බුද්ධ ධර්මයට බුද්ධ දර්ශනයට වැඩි සම්බන්ධ වෙලා හිටියේ නැහැ පෞද්ගලිකව. ඒ කියන්නේ පොඩි කාලේ දහම් පාසල් ගිය කාලෙන් පස්සේ බෞද්ධ පවුලක ඉපදීම නිසා බුද්ධ දර්ශනය මගේ ජීවිතයට වැඩි සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඉතින් මගේ කලින් අවුරුදු 35ක් වෙනකල් මම ගත කරපු ජීවිතය ගැන කිව්වොත් මම වැඩිදුර අධ්‍යාපනය පිණිස මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා ඉංජිනේරු අංශයෙන්. ඊට පස්සේ එතනින් එහාට මම ඉංජිනේරුවරයෙක් වශයෙන් රක්ෂාව කරනවා තැන් කීපයකම ලංකාවේ සහ වෙන රටවල් වල. ඉතින් ඒ කෙනුත් පස්සේ ඔය අතරේ කසාද බැඳිනවා ළමයි හදනවා ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මම ආයි පාරක් ලංකාවට ඇවිල්ලා මගේ ව්‍යාපාර කටයුතු කිහිපයකට සම්බන්ධ වෙනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ, ජපුර විශ්වවිද්‍යාලයේ, මොරටුව විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් වශයෙන්ුත් සම්බන්ධ වෙනවා. ඉතින් මේ කරන දේවල් අතරතුර මට එක්තරා වෙලාවක යම්කිසි කලකිරීමක් ඇති වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට කලකිරීම කියන අදහස ගත්තොත් නිබ්බින්දති කියන අදහස ගත්තොත් ඒක ගොඩක් වෙලාවට කලකිරීම විදියට සඳහන් වෙලා තියෙනවා. ඉතින් මගේ ජීවිතය ගැන මං ගැන දන්න පොඩි කාලේ ඉඳන් හිටපු මගේ යාළුවෝ දන්නවා මම එහෙම කලකිරෙන જાතියේ චරිතයක් නෙවෙයි. මම හැමතිස්සෙම සිනාමුසුව අඬාගත්ත ගමන් හිටපු චරිතයක් නෙවෙයි. ඉතින් මේ කලකිරීම එහෙම නැත්නම් නිබ්බින්දති මට තේරෙන විදියට මේ නිර්වාණ ශ්‍රී ලංකා නාලිකාවේ අහන කට්ටියට කියන්න මට හිතුණා. ඉතින් එතකොට මේ එකපාරට ගිහි ජීවිතයේ හිටපු තරුණයෙක් කියන්න පුළුවන් ඒ තරුණයා පැවිදි ජීවිතයට පත් වෙන්න තරම් කලකිරුණු හේතුව මොකද්ද? ඉතින් මේ ප්‍රශ්නේ අහන්න කලින් මට හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක් මේ නරඹන හැමදෙනාගෙන්ම අහන්න. අපි ආගමක් බුද්ධ දර්ශනය වේවා නැත්නම් ක්‍රිස්තියානි දර්ශනය කිසියම් ආගමක් අපි අදහන හේතුව මොකද්ද? ඒක මම අහුවට උත්තර දෙන්න විදියක් නැහැ. නමුත් මම දන්නවා මේ ප්‍රශ්න ගැන තම තමන්ටම හිතලා බලන්න පුළුවන් ඇයි අපි කිසියම් වූ ආගමක් අදහන්නේ කියලා. එහෙම නැත්නම් ආගමක් අදහන්නේ නැතුව ඉන්නේ කියලා. ඉතින් එතනදී ගොඩක් වෙලාවට අපිට තේරෙන්නේ අපි ආගමක් අදහන්නේ ගොඩක් වෙලාවට අපේ පෞල් පසුබිමින් ආපු ආගම නිසා.
අලුතෙන් වැළඳගත් ආගමක් නෙවෙයි නම් හිතාමතා වැළඳගත් ආගමක් නෙවෙයි නම් අපේ පවුලෙන් එන ආගමත් එක්ක තමයි අපි යන්නේ. ඉතින් ඒ ආගම ඇතුළත අපිට හම්බ වෙනවා ඒ ආගමට අදාළ සංස්කෘතික සිරිත් විරිත් ගොඩක්. ඒ කියන්නේ දැන් අපි පන්සලක බුද්ධ පූජාව තියෙනවා. ඒ බුද්ධ පූජාව තියෙන විදිය මම දැකලා තියෙනවා ලෝකයේ තැනින් තැනට ගොඩක් වෙනස් වෙනවා. හොංකොං වල පන්සල් වල තියෙන විදියට හාත්පසින්ම විරුද්ධයි තායිලන්තයේ පන්සල් වල තියෙන විදිය. කාම්බෝජයේ තියෙන විදිය. ඒ වගේම ලංකාවේ තියෙන විදිය. ඉතින් ඒක දැක්කම මට තේරුණා මේ තමන්ගේ ආගම සංස්කෘතික අංගත් එක්ක ගොඩක් සැබඳිච්ච ගතියක් පෙනෙන තියෙනවා. ඉතින් සමහර කට්ටිය මේ සංස්කෘතික කාරණාවල අවශ්‍යතාවය නිසා පන්සලත් එක්ක ආගමත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම අපි දකින්න ලැබෙනවා තව කාණ්ඩයක් ඉන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්, හිත රිදෙන ප්‍රශ්නයක් ආවොත්, ළඟම ඉන්න ඥාතියෙක් නැති වුනහම අන්න ඒ වගේ දේවල් වලටත් පන්සලට එන්න ගන්නවා. මම කියන්නේ මේ පාංශකූලයට ඇවිල්ලා හාමුදුරුවෝ වඩම්මගෙන දානි දීලා නතර කරන කාරණේ නෙවෙයි. ඒක අපි සංස්කෘතික කාරණාවට දාමු. ඒ කියන්නේ අපි පුරුද්දට වගේ කරන දේවල්. අර ආච්චි අම්මගෙන් අම්මලා අප්පච්චිලාගෙන් එන පුරුද්දට කරන වැඩ නෙවෙයි මම කියන්නේ. එතනින් එහාට කවුරු හරි පන්සලකට කිට්ටු වෙන්න හේතුව ගොඩක් වෙලාවට මම දකින්නේ මොකක් හරි හිත රිදීමක්, හිත කඩා වැටීමක් නිසා පන්සලත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම පෞද්ගලිකව මට එහෙම ඒ දෙකම තිබුණේ නැහැ. ඒ කියන්නේ සංස්කෘතිකව බැඳෙන්න ලොකු උනන්දුවක් තිබුණෙත් නැහැ. මොකද මම සංස්කෘතිකව බැඳලා හිටපු වෙන කාරණා තිබුණා. සාමාන්‍ය තරුණ ළමයි කරන. ඒත් එක්කම මට එහෙම හිත කඩාවැටීමක් මගේ ජීවිතේ එහෙම හම්බුන්නේ නැහැ. මම කියන්නේ ජීවිතේ දුකටපත් වෙන අවස්ථා නැතුව නෙවෙයි. නමුත් එහෙම හිත කඩාගෙන වැටිලා ඉන්න එකක් මගේ චරිත ලක්ෂණය ඇතුළේ තිබුණේ නැහැ. ඉතින් මං හිතන්නේ තව කට්ටියක් ආගම පැත්තට සේන්දු වෙනවා මේ ජීවිතය කියන්නේ කුමක්ද කියන ටිකක් දාර්ශනික ස්වරූපයකට කිට්ටු ප්‍රශ්නයක් හිතට නැගුණාම. ඒ කියන්නේ ජීවිතය යනු කුමක්ද? ඇයි අපි ජීවත් වෙන්නේ? මොකද්ද මේකේ තේරුම? එහෙම නැත්නම් මේකෙන් පස්සේ වෙන්නේ මොකද්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් අපිට හිතට නැගෙනකොට. ඒත් එක්කම තව සමහරු පන්සල් ආශ්‍රය කරනවා පිරිවෙන් අධ්‍යාපනය සඳහා. එහෙම නැත්නම් බෞද්ධ දාර්ශනික අදහස් හොයන්න වැඩිදුර අධ්‍යාපනය කරන්නත් ඔන්න ආගම පාවිච්චි කරනවා. ඉතින් මේක බෞද්ධ විතරක් නෙවෙයි සියලුම ආගම් වලට ගත්තාම මෙන්න බහුතරයක් ආගම් පරිහරණය කරන්නේ. සමහරු වාසියටත් එහෙම ආගම් පරිහරණය කරන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් අවංකවම ආගමක් පන්සලක් පරිහරණය කරනකොට ඔය කියන අවස්ථා හතරට අපි බොහෝ සෙයින් අයිති වෙනවා. ඉතින් ඔන්න ඔය අයිති වෙන කාරණා වලින් මම අයිති වෙන්නේ මේ මොකද්ද මේ ජීවිතේ, මොකද්ද මේ පැවැත්ම කියන වගේ ප්‍රශ්න ටික හොයාගෙන යන්න තියෙන කාණ්ඩයට. ඉතින් එතකොට ආයිපාරක් මට තේරුණේ එහෙම මේ ප්‍රශ්නයක් හොයාගෙන යනවට වඩා මට තේරුණා මගේ ජීවිතේ මං විඳගෙන යන දේවල් ඇතුළත යම්කිසි මට කියන්න තේරෙන්නේ නැති එකට අඩුපාඩුවක් කිව්වොත් හරි නැහැ සම්පූර්ණයෙන්ම සාධාරණ නැහැ. මට තේරුණා යම්කිසි දෙයක් තියෙනවා මම නොසොයා සොයන. ඒ කියන්නේ මටත් තේරෙන්නේ නැහැ මම මොකද්ද හොයන්නේ කියලා. නමුත් මම කරගෙන යන වැඩ ඇතුළත යම්කිසි අඩුපාඩුවක් තියෙන සම්පූර්ණ නැති බවකුත් මට තේරුණා. ඉතින් ඒක ගැන මගේ අදහස ප්‍රකාශ කරන්න කලින් මම තව ප්‍රශ්නයක් අහන්න. අපි ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ. එහෙමත් නැත්නම් ජීවිතය යනු කුමක්ද කියන තැනින් අපි පටන් ගමු. ජීවත් වීම යනු කුමක්ද කියලා. යන්නේ කුමක්ද කියන එක බලන්න ලේසිම වැඩේ තමයි මරණය යනු කුමක්ද කියලා බලන එක. තව විදිහට කිව්වොත් ජීවත් වෙලා ඉන්න මිනිස්සාට තියෙන මැරිච්ච මිනිහාට නැති දේවල් මොනවද කියලා බැලුවොත් ඒක හොයාගන්න ලේසි වෙනවා. ඉතින් අපි දන්නවා ජීවත් වෙලා ඉන්න කට්ටිය තමන්ගේ සමීප නෑදෑයෝ හිතමිතුරු පුද්ගලයෝ ආශ්‍රය කරනවා. එතකොට ඔවුන් යන්න කැමති තැන් තියෙනවා. පන්සල, නිවාසය, වැඩ කරන ස්ථානය, ඔය වගේ යන්න කැමති ස්ථාන කීපයක් තියෙනවා. නුවරඑළිය, හග්ගල, ලස්සන තැන්, කැත තැන්, එහෙම තැන් ටිකක් තියෙනවා. පුද්ගලයෝ ටිකක් ඉන්නවා. තමන් කැමති ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. සින්දු අහන එක, චිත්‍රපටි බලන එක, විනෝද චාරිකාවක් යන එක, ඔන්න ඔය වගේ ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒත් එක්කම අපිට අයිති බඩු භාණ්ඩ ටිකක් තියෙනවා. තමන්ගේ දුරකථනය, එහෙම නැත්නම් යාන වාහන, ගෙවල් දොරවල්, ඔය වගේ අපිට අයිතිවාසිකම් කියන්න පුළුවන් බඩු ටිකකුත් තියෙනවා. ඉතින් ඔය වගේ තව ගොඩක් තිබුණත් ආයිපාරක් ඔන්න ඔය කාණ්ඩ හතරට දාලා ජීවත් වීම අපිට විග්‍රහ කරන්න පුළුවන්. ආශ්‍රය කරන පුද්ගලයෝ, අපි යන්නේන තැන්, අපි කරන ආසාව වෙනුවෙන් විනෝදේ වෙනුවෙන් කරන ක්‍රියාකාරකම් සහ අපිට අයිති දේවල් කියන හතරට ජීවිතය යනු කුමක්ද කියලා කියන්න පුළුවන්. තව විදිහකට කියන්න පුළුවන් ඕන ජීවත් වෙන මිනිස්සයාට තියෙන
මැරිච්ච මිනිස්සයාට නැති දේවල් මොනවද කියලා බැලුවොත් අපි දන්නවා මැරිච්ච මිනිස්සෙක්ට සින්දුවක් දාලා තිබුණාට එයා ඒකට මොකුත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මොන හරි ඉස්සරහින් පින්තූරයක් දාලා තිබුණාට ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. සුවඳකට, ගඳකට, එහෙම නැත්නම් ස්පර්ශයකට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා අපි කියනවා මේ මිනිස්සයා මැරිලා කියලා. ඉතින් සමහරලාට අපිට තේරෙනවා යම්කිසි ක්‍රියාකාරීත්වයක් නැති නිසාත් මැරිලා කියලා. උදාහරණයක් විදිහට දැන් අපි ගාව තියෙනවා නම් ජංගම දුරකථනයක් අපි කියනවා මේක දැන් මේක මේ වැඩ කරන්නේ නැහැනේ. බැටරි එක ඩෙඩ් වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක මැරුණානේ. එහෙම කියලා කියනවා. ඉතින් එහෙම කාර් එක දැන් වැඩ කරන්නේ නැහැ කියනකොට ඒක කලින් යම්කිසි ආකාරයකට ජීවිතයක් තිබුණො එහෙම නැත්නම් කාර් එක දුවනවා කියලා කියන්නේ. මේක හොඳට දුවන කාර් එකක්. අපි යම්කිසි ජීවිත ඉන්ද්‍රියක් එහෙම නැත්නම් පුද්ගලත්වයක් ආරෝපණය කරලා අපේ බඩු භාණ්ඩ ගැන කතා කරනවා. හොඳට දුවන කාර් එකක් දැන් නම් කැඩිච්ච ලෙඩ වෙච්ච කාර් එකක්. ඒ වගේ අර අපේ ජීවිතේ ඉපදීම, පැවතීම, ලෙඩවීම, මරණය වගේ ඒවල් අපි ආශ්‍රය කරන බඩු වලටත් දාලා අපි කතා කරනවා. ඉතින් ඒ වගේ අපිට තේරෙනවා මේ මැරිච්ච පුද්ගලයාට ඔන්න ඔය ඉපදිච්චලා ඉන්න පුද්ගලයාට තියෙන කරුණු නැහැ. ඇස කන නාසය දිව එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඒකෙන් අත්දැකීමක් නැහැ කියලා අපි හිතනවා. අපි දන්නේ නැහැ මැරිච්ච මනුස්සයාට ඇත්තටම කොහොමද තේරෙන්නේ කියලා. නමුත් අපි එහෙම මොකක් හරි ස්පර්ශයක් කරත් ඒකට ප්‍රතිචාර දක්වීමක් නැහැ. හරියට අර කැඩිච්ච වාහනයක් වගේ. ඒක ස්ටාර්ට් කරාට ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය අර්ථයෙන් අපි දන්නවා ජීවත් වීම කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි ඊළඟ ප්‍රශ්නෙට ආවොත් ඇයි ජීවත් වෙන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් ඕකට දෙන උත්තරේ තමයි එහෙම විශේෂයක් නැහැ අපි ඉපදිච්ච නිසා ජීවත් වෙනවා එහෙම කියලා ගොඩක් කට්ටිය කියනවා. ඉතින් ඒ ප්‍රශ්නේ තවත් පැහැදිලි කරගන්න මට අහන්න පුළුවන් හරස් ප්‍රශ්නයක් තමයි මේ වෙලාවේ මැරෙන්න ලෑස්තිද කියන එක. මැරෙන්න කැමතිද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නේ ඇහුවම ගොඩක් කට්ටිය කියනවා මෙහෙමයි මේ වෙලාවේ අපි මැරෙන්න සූදානම් නැහැ. මොකද පළවෙනි එක මට එහෙම මැරෙන්න උවමනාවක් නැහැ. අනිත් එක එහෙම මැරෙන එක මගේ ආගමට අනුව වැරදි. එහෙම මේ මැරෙන්න උත්සාහ කරන එක වැරදි. මම දුගතියක ඉපදෙන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. නමුත් අපි හිතමු මොහොතකට ওই ටික අයින් කරලා ආයි පාරක් බැලුවොත් ඇත්තටම මම මැරෙන්න සූදානම් නැත්තේ ඇයි කියලා. ගොඩක් කට්ටිය කියන්නේ අපිට තියෙන වගකීම් තියෙනවා. ඒ වගකීම් වලින් අපිට අයින් වෙලා පැහැර හරින්න බෑ. ඒ නිසා මම මැරෙන්නේ නැහැ කියලා. ඉතින් ඔහොම වගකීම් තියෙනවා කියලා හිතන් හිටියට ගොඩාක් වගකීම් තියෙන මිනිස්සුත් අපි දන්නවා හිටපු ගමන් හදිසියේ කෙසෙල් කඳන් වගේ ඇදගෙන වැටිලා මැරිලා යනවා. එතකොට ඉතින් එහෙම වුණා කියලා මේ ලෝකයට හානියක් වෙන්නේ නැහැ. ලෝකය සාමාන්‍ය විදියටම මිනිහෙක් අඩු වුණා කියලා කිසිම ආකාරයෙන් වෙනසක් වෙන්නේ නැහැ. ලෝකය ඇදීගෙන යනවා. ඉතින් අර වගකීම් නිසා අපි මැරෙන්න සූදානම් නැහැ කිව්වට ඇත්තටම ඒකත් ඇත්ත නෙවෙයි. මොකද අපි හිතමුකෝ දැන් දරුවෙක් ලොකු වෙනකොට තමන්ගේ අම්මාට තාත්තට තියෙන වගකීම් වෙනුවෙන් හිටියා කියලා කිව්වට ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි හම්බ වෙලා කසාද බැඳලා පස්සේ සමහරව ඒ වගකීම් අමතක කරනවා. අම්මා තාත්තට සලකන්නේ නැති වෙනවා. සමහර කට්ටිය එහෙම කසාද බැඳලා එහෙම ඉන්නකොට ආයි පාරක් වෙන පිටස්තර සම්බන්ධතාවයක් ඇති වුණොත් අර කලින් පවුල අමතක කරලා එතනින් යනවා. තමන්ගේ දරුවෝ ඔක්කොම අමතක කරලා යනවා. අපිට සමාජයේ ඔය වගේ කතා අහන්න තියෙනවා. ඉතින් වගකීම නිසා අපි ජීවත් වෙනවා කියන උත්තරය කොච්චර සාධාරණද කියන එක හිතලා බලන්න. ඉතින් වගකීම් නිසා නෙවෙයි නම් ජීවත් වෙන්නේ. අපිට කියන්න පුළුවන් මට ඇත්තටම ජීවත් වෙන එක ආසයි. මොකද මගේ ජීවිතේ යම් යම් දේවල් ළඟා කරගන්න මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව නිසා මම ජීවත් වෙනවා. ඉතින් කොහොමද ඒ ටික ළඟා කරගන්නේ? ඇස කන නාසය දිව ශරීරය මන. එතකොට මොන වගේ දේවල්ද ළඟා කරගන්නේ? පුද්ගලයෝ, ස්ථාන, ක්‍රියාකාරකම් විවිධ සහ මට අයිති බඩු බාණ්ඩ. ඉතින් ඔන්න ඔක තමයි ජීවිතේ. ඉතින් මේ ජීවිතේ ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ ආයි ආපුවම අපිට තේරෙනවා මේ උත්තරේ කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ කියන්නේ පොඩි කාලේ අපි ජීවත් වුණේ යාළුවොත් එක්ක ක්‍රිකට් ගහලා යාළුවොත් එක්ක ක්‍රිකට් ගහලා සෙල්ලම් බඩුව එක්ක සෙල්ලම් කරලා ජීවත් වෙන්න තමයි අපි ජීවත් වුණේ. එතනින් අපි යම්කිසි සතුටක් ලබා ගත්තා. තරුණ කාලේ වෙනකොට අපි ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන ඉගෙනීම් කටයුතු වල යොමු වෙලා එහෙම ජීවිතේ ඒක නිසා ජීවත් වුණා. වැඩි වියට වෙනකොට අපි ළමයි හැදුවා. ඒ ළමයින්ව බලා ගන්න ඕනේ, අම්මලා තාත්තලාට සලකන්න ඕනේ. වැඩ කරන තැන්වල තියෙන වගකීම් තියෙනවා. අපි බැඳිලා ඉන්න ණය තියෙනවා, ලෝන් තියෙනවා, ලීස් තියෙනවා. ඒවත් එක්ක ඉතින් ඔන්න අපි ජීවත් වුණා. ඉතින් ඔහොම යනකොට වයසට යනකොට ගොඩක් කට්ටිය හිතනවා දැන් නම් අපි අර ටික කරලා ඉවරයි. දැන් අපි ආගම අදාගෙන
කොහොම හරි මැරෙන්න කලින් සුගතියකට යන්න ඕන නිසා ජීවත් වෙනවා කියලා. ඉතින් මේ එකම උත්තරේ නෙවෙයි අපිට ජීවත් වෙන්නේ ඇයි කියලා කිව්වහම හම්බ වෙන්නේ. හැබැයි මේ හැම උත්තරෙම අපිට පිළිඹු වෙන එකක් තියෙනවා. මොකක් හරි අවශ්‍යතාවයක් ඉෂ්ට කර ගැනීමට තමයි අපි ජීවත් වෙන්නේ. ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න අපිට නිරන්තර ක්‍රියාකාරීත්වයක යෙදෙන්න වෙනවා. මොකක් හරි වැඩක් කරන්න වෙනවා. වැඩක් නැතුව ඉන්න බෑ. දැන් පහුගිය දවස්වල මේ කොරෝනා වසංගත තත්ත්වය ඇතුලේ මට ගොඩක් කට්ටිය කියනවා අහලා තියෙනවා මේ ගේ ඇතුළට වෙලා ඉඳලා මට පිස්සු වගේ මං දොර අරගෙන ගේට්ටුවත් අරගෙන පාරට බහලා දුවගෙන යන්න හිතෙනවා කියලා. ඒ කියන්නේ වැඩක් කරන්නේ නැතුව ඉඳලා පිස්සු හැදෙන තත්ත්වයටපත් වෙලා. ඉතින් ඒ වගේ ගොඩක් කට්ටියගේ ජීවිත මෙහෙම වැඩක් කරන එකත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වැඩ කරගෙන යනකොට ඒ වැඩවලත් අපිට පේන්න තියෙනවා අපි කැමති වැඩ සහ අකමැති වැඩ කියලා જાති දෙකක් තියෙනවා. අකමැති වැඩ කරන්න අපි සූදානම් නැහැ. කැමති වැඩ අපි කරන්න සූදානම්. මේ කැමති වැඩ කරලා ඒ කැමති වැඩ කරගෙන යන ක්‍රියාවලිය තුළ අපිට යම්කිසි තෘප්තියක් ජනිත වෙනවා. ඒ වැඩේ අකමැති නම් අපි වෙන වැඩකට මාරු වෙනවා. මම අහලා තිනවා අර ස්ටීව් ජොබ්ස් කියන Apple සමාගමේ නිර්මාතෘවරයා කියලා තිනවා හැමදාම උදේ නැගිටලා තමන්ගේ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලන්න අද මම කරන දේ ගැන සතුටු නැත්තම් එදා ඉඳලා ඒ දේ වෙනස් කරලා තමන් කැමති තමන් තෘප්තිමත් වෙන වෙන තැනකට වෙන දෙයක් කරන්න පටන් ගන්න කියලා. ඉතින් ගොඩක් දෙනෙක් ජීවිතේ ඕක තමයි කරන්නේ. හැබැයි සමහර වෙලාවට තෘප්තිය කෙසේ වෙතත් ඒ අපි බාරගත්ත දෙයින් පැනලා යන්න බැරි ස්වභාවයක් තියෙනවා. අපි හිතමුකෝ දැන් ගොඩක් කට්ටිය රස්සාවක් කරන්නේ ආසාවෙන්ම නෙවෙයි. සමහර කියනවා මේ ඉගෙන ගන්නේ හොඳ පුරවැසියෙක් හදන්න කියලා. නමුත් ගොඩාක් ළමයි ඉගෙන ගන්නේ එහෙම එකකට නෙවෙයි අම්මලා තාත්තලාගේ ගුරුවරුන්ගේ කරදරෙන් බේරෙන්න බැරි නිසා. එතකොට රස්සාව කරන්නේ මේ ආයතනය හොඳට දියුණු කරලා සමාජයට රටට හැමෝටම වැඩදායි කරන්න නෙවෙයි Tamanට පඩියන නිසා තමයි පඩිය නැතුව ජීවත් වෙන්න බැරි නිසා තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මේ අපි අකමැත්තෙන් හරි කරන වැඩ අපිට තේරෙනවා ඒ පඩිය අරගෙන අපි කරන වැඩ ටිකක් වෙනුවෙන් තමයි මේ අකමැත්ත විඳ දරාගන්නේ. එහෙම නැත්නම් කොහොමත් කැමැත්තෙන් අපි තෝරාගෙන කරන වැඩ කොහොමත් අපි යම්කිසි සතුටක් ලබා ගන්න තමයි කරන්නේ. සතුටක් තෘප්තියක් ලබා ගන්න. ඉතින් තව විදියකට මම මුලින්ම ඇහුවේ මොකද්ද ජීවිතය කියන්නේ කියලා. ඊළඟට ඇහුවා ඇයි අපි ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේ කතාව සාධාරණද කියලා බලන්න අපි හැමතිස්සෙම ජීවත් වෙන්නේ යම්කිසි තෘප්තියක් උදෙසා. යම්කිසි සතුටක් උදෙසා. එහෙම සතුටක් නැත්තම් අපි ජීවත් වෙන්න එක එහෙම අවශ්‍යයි කියලා හිතන්නේ නැහැ. මම කියන්නම් තව එකක් මේ සතුට විතරක් නෙමෙයි තියෙන්නේ මේ සතුටත් එක්ක අපිට තියෙනවා බලාපොරොත්තුව. අපි හිතමුකෝ කේක් ගෙඩියක් කන්න බලාපොරොත්තු වුණා කියලා. ඒ බලාපොරොත්තුවම අද හවසට මට කන්න පුළුවන් නේ කියන බලාපොරොත්තුවම සතුටක්. අර කේක් ගෙඩිය කෑම අර පුද්ගලයෝ ස්ථාන ක්‍රියාකාරකම් ද්‍රව්‍ය ඒවා අත්පත් කරගන්න කලින් ඉඳන්ම එහෙම අත්පත් කරගන්න පුළුවන් නේ කියන බලාපොරොත්තුවම මට සතුටක් ගෙන දෙනවා. ඉතින් එක්තරා ආකාරයකට මෙතන පොඩි ගැටයක් තියෙනවා. බලාපොරොත්තුවත් සතුට ගෙන දෙනවා. සතුටු ලබා ගැනීමත් බලාපොරොත්තුව ඇති කරනවා. ඒ බලාපොරොත්තුව ආයි සතුට කරා ගෙනියනවා. ඒ සතුටෙන් අපි තවත් බලාපොරොත්තු වෙනවා නැවතත් මේ සතුට ලබා ගන්න පුළුවන් වෙයි නේද කියලා. ඔන්න ඔහම සම්බන්ධයකුත් අපිට පේන්න තියෙනවා. කොහොම නමුත් ජීවත් වෙන මිනිහෙක් ඇයි ජීවත් වෙන්නේ කියන පැනයට දෙන්න පුළුවන් කෙලින් උත්තරේ තමයි අපිට බලාපොරොත්තුවක් තියෙනවා සතුටු වීම ගැන කියන උත්තරේ. ඉතින් අපි ගත්තොත් ඔය බලාපොරොත්තු එහෙම නැත්නම් හෝප් එක කියලා කියන්නේ යම්කිසි ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් හෝප් එකක්. එහෙම තියෙන කෙනෙක්ගේ එහෙම තියෙන මිනිස්සු ගත්තම අපිට තේරෙනවා සමහරුන්ගේ බලාපොරොත්තු කඩාගෙන වැටෙනවා හොඳටම. ඒ කියන්නේ යාලා කැමති දේවල් කරන්න ගියාට ඒවා සිද්ධ වෙන්නෙම නැහැ. නරක විදියටමයි ඒවා සිද්ධ වෙන්නේ. සමහරුන්ට ඒවා Taman කැමති විදියට සිද්ධ වෙනවා. අපි බහුතරයෙන් ඇහුවොත් මොකද්ද ඔයාලගේ මෙච්චර කල් ජීවිතේ තත්ත්වය කියලා ඒකට අපිට හම්බෙන්නේ 150ක් බලාපොරොත්තු දේවල් සිද්ධ වුණා 150ක් බලාපොරොත්තු දේවල් සිද්ධ වුන්නේ නැහැ. ඉතින් 150ක් හම්බ වෙච්ච නිසා මම මගේ ජීවිතය ගත කරනවා එහෙම කියලා තමයි කියන්නේ. නමුත් සමහරවිට මම හිතන්නේ දැකලා ඇති ඔය කේන්දරේ වගේ නපුරු කාලවල ආපුවම එහෙම නැත්නම් රටේ දුර්භික්ෂ කාලයක් ආවම මොකක් හරි නරක කාලයක් ආවම අර අපි කැමති බලාපොරොත්තු දේවල් වලින් 180ක් විතර අපිට කැමති විදිහට සිද්ධ වෙන්නේ නැහැ. එතකොටත් 95ක් විතර ඕක සිද්ධ වුනේ නැතිවම අපි කියනවා මේ විදිහට ජීවත් වෙලා වැඩක් නැහැ මීට වඩා හොඳයි මැරිලා යන එක කියලා. අන්න එතනදී තමයි අපිට තේරෙන්නේ මීට වඩා හොඳයි මැරිලා යන එක කියලා. ඒක සමහරව ඇත්තටම කියන්නේ නැහැ. එහෙම කවුරු හරි ඇත්තටම හිතුනොත් එයාගේ ඒ ජීවත් වීමේ බලාපොරොත්තුව නැති වෙලා. එයාගේ ජීවිතේ සතුට නැති වෙලා. ඔන්න ඕක අපිට කියන්න පුළුවන්. එහෙනම් ජීවත් වෙන්නේ අපි යම් කිසි ආකාරයකට සතුට සහ සතුට පිළිබඳ තියෙන බලාපොරොත්තුව සඳහා තමයි කියලා. එතකොට මේ
අනිත් පැත්තෙන් ගත්තම සමහර කට්ටියට තමන් බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඔන්න දැන් කේන්දරේ සුබ කාලයක් ඇවිල්ලා. තමන් කැමති දේවල් සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි එහෙම වුණාම ඉතින් එතනදී මට මෙහෙම උදාහරණයක් ගන්න පුළුවන්. අපි හිතමු දැන් අපි කැමති ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න. අපිට මොකක් හරි දෙවියෙක් ඇවිල්ලා වරයක් දෙනවා ඕන දෙයක් ඉල්ලන්න කියලා. අපි ඉල්ලනවා වරයක් අපිට හොඳ ක්‍රිකට් පිත්තක් ලබා දෙන්න කියලා. ඉතින් මේ මට ජීවිතේ හම්බ වෙන ක්‍රිකට් පිත්ත මොන බෝලේ ආවත් ගැහුවම 6යි. ලකුණු 6යි. ඉතින් හිතන්න ඔන්න ඔය වගේ ජීවිතේ ක්‍රිකට් පිත්තක් ඔයාලට ලැබුණොත් ඒ ක්‍රිකට් ක්‍රීඩාව සතුටගෙන දෙනවද? නැත්නම් ඒක එපා වෙලා යනවද? ඒ කියන්නේ සමහරුන්ට බලාපොරොත්තුවක් නැහැ. Taman කැමති දේවල් හම්බ වෙන්නෙත් නැහැ. තව කෙනෙක්ට Taman කැමති දේවල් ඒ විදියටම හම්බ වෙනවා. 50-50 නෙවෙයි 150-50. එහෙම හම්බුනහම මේ මිනිස්සුන්ට හිතෙනවා මොකද්ද මේ ජීවිතේ තේරුම? මේක වැඩක් නෑනේ. මොකද මං ක්‍රිකට් ගහන්න කියලා පිටියට ආවා. ගහන හැම එකම 6යි. මොන බෝලේ දැම්මත් මට ලකුණු 6ක් ගහන්න පුළුවන්. එතකොට එහෙනම් මං ඇයි ජීවත් වෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ එනවා. ඉතින් මං හිතන්නේ ඔය දේ අපිට දකින්න පුළුවන් විශේෂයෙන්ම ටිකක් ජනප්‍රියතාවයට පත් වෙච්ච තරු වලින් සෙලිබ්‍රිටිස් ලාගෙන. මොකද කිව්වොත් දැන් අපි ලෝකයේ ලංකාවේ ගොඩක් ඒ වගේ කට්ටිය ගත්තොත් එයාලට පොඩි කාලේ මොන වගේ පසුබිමක් තිබුණත් ලොකු වෙනකොට තරුණ කාලෙම ලොකු මුදල් ප්‍රමාණයක් අතර හම්බ වෙනවා. නමුත් ඇත්තටම මුදල් වලට වඩා වැඩි දෙයක් තියෙනවා මිනිස්සුන්ට අවශ්‍යතාවයක්. ඒ තමයි අනිත් මිනිස්සු කොච්චර අපි ගැන හිතනවාද හොඳ දේවල් කියන එක. එහෙම නැත්නම් ආත්මාභිමානය. ඒ කියන්නේ අනිත් මිනිස්සු කොච්චර මට ආදරය කරනවද? ඉතින් ওই ජනප්‍රිය තරු වලට ගොඩාක් දෙන ආදරය කරනවා. ගොඩාක් දෙනෙක්ගේ ආදරය හිමි වෙනවා. ඉතින් ඒ වගේම ආදරයත් එක්ක එයාලට සමාජයේ යම්කිසි තැනක් හිමි වෙනවා. ඒ කියන්නේ කොතනකට ගියත් මේ ඉන්නේ අපි අඳුරන ටීවී එකේ දකින මහත්තයෙක් නේ එහෙම කියලා තැනක් හිමි වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ මේ Tamanට කරගන්න කඩේකට ගියත් එන්න අපි මේ තැඹිලි ගෙඩිය නිකන් දෙන්නම් අපි දන්න ටීවී එකේ දන්න කෙනෙක් නේ කියලා කියනවා. අන්න එහෙම සිද්ධ වුණාම අපි දැකලා තියෙනවා ගොඩක් ජනප්‍රිය තරු ලංකාවේ වගේම පිටරට ඉතාම ඉක්මනින් විෂාදයටපත් වෙලා ඉච්ඡා බංගත්වයටපත් වෙලා එහෙම නැත්නම් Taman සියදිවි හානි කර ගැනීමක් දක්වා යනවා. ඉතින් ඔන්න දැන් මේ ජීවිතේ සිද්ධ වෙන අන්තගාමී දෙකක් තමයි මම පෙන්වන්නේ. අන්ත දෙකක තියෙන එකක්. සමහරුන්ගේ කිසිම දෙයක් Tamanට ආකාරයට කරගන්න බැරි නිසා බලාපොරොත්තු වෙන දේවල් හැමදේම කඩ වෙලා යන නිසා අන්තිමට වසකුප්පියක් බීලා සුවිදිවි හානි කරගන්නවා. තව සමහරුන්ගේ ජීවිතේ සියලුම දේවල් සාර්ථකව සිද්ධ වෙන නිසා උපරිම විදියට ගහන බෝලෙට ලකුණු 6ක් හම්බ වෙන නිසා අන්න එතකොටත් සියදිවි හානි කරගන්න පෙළඹෙනවා. ඔය අතරමැද්දේ කට්ටිය ඒක 150-50 තියෙන නිසා සැපත් විඳිනවා. සැපට වඩා වැඩි හරියක් දුකත් විඳිනවා. ඒත් කමන්නේ කියලා කවදා හරි සැප හම්බ වෙයිනි කියන බලාපොරොත්තුෙන් ඔන්න දිගටම ජීවත් වෙනවා. ඉතින් දැන් මම මේ කිව්වේ අපේ ජීවත් වීම ගැන තියෙන සංසිද්ධියක්. මේක අලුතෙන් අපිට බුද්ධ දර්ශනය වුන් නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා හැරිලා බැලුවාම අපේ අඳුරන කට්ටියගේ ජීවිත දිහා බැලුවම මේ දේවල් පේන්න ගන්නවා. ඉතින් මෙන්න මේ ලබා ගන්න සතුට නිසානේ දැන් අපි ජීවත් වෙන්නේ. එහෙනම් අපි හොඳ ජීවිතයක් ගත කරන්න නම් අපි කරන්න ඕනේ මේ සතුට කොහොමද හොඳටම ගන්න කියන එක ගැන කල්පනා කරලා බලන එක. මම මේ විදිහට මේ කතාව පටන් ගත්තේ මොකද? ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා බුද්ධ ආගම දුක ගැන කතා කරන දර්ශනයක් කියලා. දුක. නමුත් මේ දුක කියන එක ගැන බුද්ධ ආගමේ දුක කියන එක ගැන අපිට ගොඩාක් වැරදි මතයක් ඇති වෙලා තියෙනවා. මේ බුද්ධ ආගමේ දුක කියන්නේ එහෙම නැත්නම් ආර්ය දුක්ඛය කියන්නේ අපිට මේ හිත කඩාගෙන වැටුනහම එහෙම නැත්නම් කටුවක් කකුල යනුනහම ඒ වගේ එන දුකක් ගැන නෙවෙයි. එහෙම දුකවල් ගැනත් සඳහන් වුණාට එහෙම දුකක් ගැන නෙවෙයි මේ ආර්ය දුක කියලා සඳහන් කරන්නට යෙදෙන්නේ. ඉතින් එතකොට දැන් ගොඩක් දෙනෙක්ට ඇවිල්ලා තියෙනවා මේ බුද්ධ ආගම කියන්නේ දුක ගැනමනේ හැමතිස්සෙම කියන්නේ කියලා. ඉතින් ඒක තමයි මම දුක ගැන කියන්නේ නැතුව සැප ගැන කියන්න පටන් ගත්තේ. මොකද මේ ඉස්සර කාලේ වගේ නෙවෙයි. දැන් අපි දන්නවා මීට අවුරුදු 50කට කලින් අපි මේ ඉන්න තැන අලි කොටි වලසු ඉන්න තැනක් වෙන්න පුළුවන්. නමුත් දැන් කාලේ මිනිසුන්ට එහෙම සත්තුන්ගෙන් පීඩාවක් නැහැ. ඒ වගේම ඉස්සර මොකක් හරි තුවාලයක් සිද්ධ වුණොත් දතක් පණුව කෑවොත් ඒ දත ගලව ගන්න එහෙම ක්‍රමවේදයක් නැහැ. දැන් අපිට ඒකට වේදනානාශක තියෙනවා, ඒවා ගලවන්න පහසු ක්‍රම තියෙනවා. අපේ ජීවිත ගොඩක් පහසු වෙලා තියෙන්නේ. ඉතින් මේ ජීවිත පහසු වෙලා තියෙන කාලයක කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේ ජීවිතේ දුකයි කියලා ඒක කවුරුත් පිළිගන්න සූදානම් නැහැ. ඒක තමයි මම හිතන්නේ එක්තරා ආකාරයකට අපිට සාම්ප්‍රදායිකව ඇහෙන බුදුබණ මිනිස්සුන්ට පිළිගන්න අමාරු. මොකද එහෙම ජීවිතේ ඇත්තටම දුකක් නැහැනේ. 150ක් සාර්ථක වෙනවා. දැන් පොඩි ළමයෙක්ට උනත් තමන් කම්පියුටර් එකක් දාගත්තාම මේ කම්පියුටර් එක ඇතුලේ එයා කැමති දෙයක් කරන්න පුළුවන්. කැමති විදිහේ චිත්‍රයක් මවා ගන්න පුළුවන්. කැමති ආකාරයක
virtual reality එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අධිතාත්වික ස්වභාවිකත්වයකට යන්න පුළුවන්. ඒක ඇතුලේ එයාට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ කැමති දේවල් සිද්ධ වෙනවා. එයා ඒක ඇතුලේ කැමති දේවල් වෙන්නේ නැත්නම් එයාට ඒ ප්‍රෝග්‍රෑම් එක නවත්තලා වෙන ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි කිව්වොත් මේ ලෝකයේ දුකයි කියලා කවුරුත් ඒක බාර ගන්න ලෑස්ති නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දුකයි කියන අදහසකුත් ප්‍රකාශ කරනවා. අන්න එහෙනම් අපි මේ දුක හොයාගන්න ඕනේ මොකද්ද කියලා. ඉතින් ඒකට කලින් අපි දැන් තෝරගත්ත ජීවත් වීම කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මන ආශ්‍රය කිරීම. එතකොට මේ ජීවත් වීමේ අරමුණ තමයි මේ සතුට සහ ඒ ගැන තියෙන බලාපොරොත්තුව. සතුට සහ බලාපොරොත්තුව. ඉතින් දැන් සතුට සහ බලාපොරොත්තුව නිසා නම් අපි ජීවත් වෙන්නේ. සමහරවිට මට කියන්න බැරි වුණා. සමහරවිට අපි කියනවා මම නම් ජීවත් වෙන්නේ මේ වෙන එක්කෙනෙක්ගේ සතුට පිණිස. ඒක තමයි මම ජීවත් වෙන හේතුව කියලා. හැබැයි ඇත්තටම වෙන එක්කෙනෙක්ගේ සතුට කියලා කිව්වට වෙන එක්කෙනෙක් සතුට වුණාට පස්සේ ඒකෙන් මම ලබන සතුට නිසා නෙවෙයිද අපි ජීවත් වෙන්නේ කොච්චර එහෙම හිතුවත්. අපි හිතනවා නෑ නෑ මේ වෙන එක්කෙනෙක් වෙනුවෙන් තමයි මම ජීවත් වෙන්නේ කියලා. නමුත් ඇත්තටම බලුවම වෙන එක්කෙනෙක් එහෙම කරන එක තමයි මගේ සතුටට කාරණේ. ඉතින් එහෙනම් අපි මේ ජීවිතේ හොඳට ගත කරන්න. සුඛිතවත් විදියට ගත කරන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඒ විදියට ගත කරන්න නම් අපි කරන්න ඕනේ හොඳටම සතුට වෙන්න පුළුවන් ක්‍රමවේදය හොයාගන්න එකනේ. මොකද අපි ජීවිතේ ගත කරන ප්‍රධාන අරමුණ සතුට තෘප්තිය. සහ බලාපොරොත්තුව. එහෙනම් හොඳටම බලාපොරොත්තු ඇති කරගන්න විදිය හොයාගන්න ඕනේ. හොඳටම සතුට වෙන විදිය අපි හොයාගන්න ඕනේ. ඉතින් දැන් ඒක හොයාගන්න යනකොට අපිට මෙන්න මේ වගේ සතුටේ ලක්ෂණ කීපයක් හම්බ වෙනවා. සතුටේ ලක්ෂණය තමයි මේ සතුටත් හරියට අර වතුර වීදුරුවක් පුරවන්න හදනවා වගේ. අපි අද දවසේ පුළුවන් තරම් ඇස කන නාසය දිව ශරීරය මන. එහෙම නැත්නම් පුද්ගලයෝ ද්‍රව්‍ය වස්තු අපි කරන වැඩ ස්ථානවලට ගිහිල්ලා ඒ සතුට අත්පත් කරගන්නවා. ඔය අත්පත් කරගන්න යන ගමනේදී ගොඩ දෙනෙක්ට අර මම කිව්වා වගේ ඒවා අත්පත් කරගැනීමේ යම්කිසි බාධක එනවා. ඒ කියන්නේ දැන් අපි පඩිය ගන්නේ විනෝද වෙලා පින්තූරයක් බලලා සතුටු වෙන්න. නමුත් ඒක ගන්න ගොඩක් ඒ බොස්ලාගෙන් බැනුම් අහගෙන වැඩ කරන්න වෙනවා. ඒ තියෙන කටුකත්වයේ විඳගෙන ඒක කරන්න වෙනවා. ඉතින් මේ සතුට ගන්න ගියාට ඒ ගන්න අපිට සල්ලි ඕනේ, වෙලාව ඕනේ, ශ්‍රමය ඕනේ. ඔය ධනය, කාලය, ශ්‍රමය කියන තුන ළඟා කරගන්න අපිට යම්කිසි වෙහෙස මහන්සියක් කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒක අපි පැත්තකින් තියමුකෝ. අපි හිතමුකෝ මේ වෙහෙස මහන්සිය වුණාට පස්සේ අපිට ඒ ධනය, ශ්‍රමය, කාලයත් හම්බුණා. දැන් අපිට තියෙන්නේ සතුටු වෙන්න. ඉතින් ඔන්න ඔහම සතුටු වෙන්න යනකොට අපිට තේරෙනවා අපි කොච්චර සතුටු වුණත් ඒ සතුට අපිට රඳවා පවත්වා ගන්න පුළුවන් යම්කිසි වෙලාවකට විතරයි. ඉතින් මේකට අපිට ලේසියෙන්ම පහසුවෙන්ම බලන්න තියෙන උදාහරණය තමයි අපි දැන්නවා මේ සමාජයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. එක එක විදිහේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන. ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටිය ඒක පානය කරලා ඒක ඒ දුම්මැටිය පානය කරලා හරි මොනවා හරි කරලා ඒකෙන් ලබාගත් සතුට ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ ඊළඟ එක එයාට හොයාගන්න වෙනවා. අපි දන්නවා අය ටිකක් ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍ය වලට පාවිච්චි කට්ටිය. ඒ කට්ටිය මුළු ජීවිතේම ගත කරන්නේ අර කලින් ගත්ත ප්‍රමාණයේ සතුට ඉවර වෙනවා. දැන් කොහොමද මං ඊළඟ එකට සල්ලි හොයාගන්නේ කියන දේ උඩ තමයි යාළගේ ජීවිතය ගත කරන්නේ. ඉතින් අර ඒ ලබා ගන්න සතුටු හැම එකම වියකිලා යනවා. හරියට අර වේලිච්ච කර්කශ පොළොවකට වතුර කෝප්පයක් දැම්මම ඒ වතුර ටික නැති වෙලා යනවා වගේ. එහෙම නැත්නම් පතුල නැති භාජනයකට වතුර පුරවනවා ඒ වතුර ටික රැඳෙන්නේ නැහැ වගේ. අපි හිතමුකෝ අපේ වතුර ටැංකියේ හිලක් තියෙනවා කියලා. අපි හැමදාම මෝටරේ දාලා වතුර එකට දානවා. නමුත් හවස් වෙද්දි වතුර නැහැ. ඉතින් මෙන්න මේ වගේ දෙයක් නෙවෙයිද සතුට පිළිබඳවත් අපිට තියෙන්නේ. ඉතින් මෙන්න මේ සතුටේ තියෙන මේ වැයවීමේ ස්වභාවය, විපරිණාමයට පත්වීමේ ස්වභාවය නිසා ඒක තමයි මං හිතන්නේ අපිට ලොකුම කරදරයක් ගෙන දෙන්නේ. ඉතින් ඊළඟට දැන් මේ සතුට වැය වුණාම අපි හිතනවා එහෙනම් මේ සතුටු ගත්ත දේ උඩ තමයි මේ ප්‍රශ්නේ තිබුණේ. අපි හිතමුකෝ අපි සතුටු උනේ මොකක් හරි මේ භාණ්ඩයක් කියලා. ඒක කිලෝවක් බර භාණ්ඩයක්. මේ කිලෝවක් බර භාණ්ඩේ අරගෙන ඒ සතුට ඉවර වෙලා ගියා. ඉතින් කිලෝව වැඩ කරේ නැති නිසා මං කිලෝ 2 බරක් දැන් එහෙනම් හොයාගන්න ඕනේ. අන්න එහෙම තමයි අපිට ඊළඟට හිතෙන්නේ. හරියට අර කිලෝ එකක් අරන් ඔලුව උඩ තියාගත්තම මට සතුටුයි. නමුත් ඒ සතුට ඉක්මනට වියකිලා ගියා. දැන් මම කිලෝ දෙකක් පර එකක් අරන් මගේ ඔලුව උඩ තියාගන්නවා. ඉතින් ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඔයාලා දැකලා ඇති පොඩි කාලේ අපිට සතුටු වෙන්න පොඩි කුරුම්බැට්ටි මැෂිමක්, ගිනි පෙට්ටියක්, පෑනක් තිබුණා නම් ඇති. ඒකෙන් අපි කාර් එකක් කියලා ගිනි පෙට්ටිය වටේම අරගෙන යනවා.
නමුත් ලොකු වුණාම අපිට මිලියන 3-4ක වාහනයක් ඕනේ කාර් එකක් කියන එක එකෙන් සතුටු වෙන්නේ. එහෙම නැත්නම් ඉස්සර කඩල පාරයිනේ ඉස්කෝලේ අයිනේ තියෙන අච්චාරු මල්ලක් අපිව සතුටු කරනවා. නමුත් දැන් කාලේ හොඳම හෝටලයකට ගියත් ඒ සතුට අපිට තාම ළඟා කරගන්න බෑ. ඉතින් එතකොට තේරෙනවා ඇති අර කිලෝ එකක් අරන් සතුටු වෙන්න බැලුවා. ඒකේ සතුට තිබුණේ නැහැ. ඒක වියකිලා ගියා. දැන් අපි කිලෝ 2ක් පටව ගත්තා. ඒකත් වියකුණා. ඉතින් පොඩි කාලේ ඉඳලා ලොකු වෙනකොට තරුණ ඉඳලා වැඩිමහල් වෙනකොට ළමයෙක්ට බලන්න මේ කිලෝ එක දැන් කිලෝ 5000ක් විතර ලොකු බරක් ඔලුවට තියාගෙන ඉන්නේ. ඒ සතුට ලබා ගන්න අපි වියදම් කරන්න ඕනේ සල්ලි ප්‍රමාණය, ශ්‍රමය, කාලය එන්න වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා ඒක හම්බ වෙනවා නම් කමන්නේ නැහැ. ඒකත් අර පොඩි කාලේ තරම් හිතේ නිදහසෙන් ඒ තෘප්තිය අපිට ළඟා කරගන්න බෑ. ඉතින් මම සමහර දවස්වලට අවුරුද්ද තිබුණු කාලේ මම දැක්කා මේ පන්සල ගාව පොළට යන මිනිස්සුන්ගේ දිහා මම බලන් හිටියා. ඒත් එක්කම මේ පන්සල කිට්ටුව තියෙනවා පොඩි ලදරු පාසලක්. ඒ ලදරු පාසලටත් අපි යනවා සමහරලාට අවුරුද්ද පටන් ගන්න දවසට පිරිත් කියන්නේ. ඉතින් මම දැක්කා මේ අවුරුද්ද වගේ ලොකු දෙයකට මිනිස්සු එහෙ මෙහෙ යනවා බඩු ගන්න. ඒ වගේම අර ලදරු පාසලේ ඉන්න ළමයිනුත් ඉන්නවා. මේ දෙගොල්ලොන්ගේ මූණු දිහා බැලුවම පේනවා අර ලදරු පාසලේ ඉන්න ළමයි කොච්චර ප්‍රබෝධවත්ව කොච්චර තෘප්තිමත්ව සතුටකින් ඉන්නවද. ඒ වගේම අර අවුරුද්දට ඇඳුම් ගන්න යන මිනිස්සුන්ගේ මූණු අර හැප්පිච්ච ත්‍රිවිල් වල මූණු වගේ. හොඳටම පොඩි වෙලා තැලිලා ලොකු දුකක් ඔළුවේ දරාගෙන ඔළුවේ කිලෝ 5000ක විතර බරක් දරාගෙන තමයි මේ ඇවිදින්නේ සතුටු වෙන්න කියලා. ඒක මිනිහෙක්ගේ මූණ දිහා බැලුවම අපිට තේරෙනවා. අර තරුණ කාලේ තිබුණු තෘප්තිමත් භාවය නැති වෙලා ඊටමත් පීඩනයටපත් වෙච්ච අර හැමතැනම පීඩනයටපත් වෙච්ච බැලුමක් වගේ මූණ ඇඹරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට දැන් මෙන්න මේක බලන්න සතුට ලබා ගන්න තමයි අපි ජීවත් වෙන්නේ. ජීවත් වීමේ අරමුණ. කාගේ සතුටද? මගේ සතුට. අපි ගුරුතුමාගේ අම්මගේ අපච්චිගේ කියලා කිව්වට ඇත්තටම මගේ සතුට තමයි ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒ ලබා ගන්න සතුටත් අද ගන්න පුළුවන් සතුට ගන්න බෑ කියලා එකක් නැහැ. ගත්තට පස්සේ ඒක නැති වෙලා යනවා. තව කෙනෙක්ට කියන්න බලන්න ගන්න කලින්ම මට ගොඩක් කම්කටොළු වලට මුහුණ දාපුවන් වුණා. හැබැයි කොහොම හරි මම ළඟා කරගත්තා. අර එක කියමනක් තියෙනවා no pain no gain කියලා. ඒ කියන්නේ දුකක් නැතුව ලබා ගන්න සතුටිනුත් වැඩක් නැහැ. ඕන සතුටක් හොඳ වෙන්නේ ඒක අමාරුවෙන් ලබා ගත්තොත්. ඉතින් ඒකට අමාරුවෙන් ලබා ගත්තයි කියමුකෝ. හැබැයි ඒ අමාරුවෙන් ලබා ගන්න සතුටත් හෙට උදේ නැගිටිනකොට වතුර ටික වාෂ්ප වෙලා. ඉතින් එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? අපි ජීවත් වෙන්නේ සතුට පිණිස නම් ඒ සතුට කොහොමද අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වෙන්න පුළුවන් කියන එක හොයාගන්න එක නෙවෙයිද අපිට ජීවිතේ කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් අපිට සම්පූර්ණයෙන්ම මේ කතාව ඉවර කරගන්න අද බැරි වුණත් යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් මේ බුද්ධ දර්ශනය හැදිලා තියෙන්නේ දුක ගැන ඔය තියෙන අදහස කතා කරනවට වඩා මිනිස්සුන්ට කොහොමද සතුට වෙන්න පුළුවන් කියන එක, තෘප්තිමත් වෙන්න පුළුවන් කියන එක ගැන කතා කරන්න. ඉතින් ඒක තව ටිකක් ඉස්සරහට අපි කතා කරගෙන ගියොත් අපි දැන් තෘප්තිමත් වෙන්න හැදුවා සතුට වෙන්න බැලුවා. නමුත් ඒ සතුට රඳව පවත්වා ගන්න බෑ. ඒත් එක්කම ඒ සතුට බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු කඩ වෙනවා. නිතරම ඒ බලාපොරොත්තු කඩවීමට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම ඒ සතුට ලබා ගන්න අපිට වයසත් එක්ක වියදම් කරන්න ඕන මුදලත් වැඩි වෙනවා. ඉතින් එහෙනම් දැන් මේකට හේතුව මොකද්ද? හැමතිස්සෙම බුද්ධ දර්ශනයේ අපි කියනවා හේතුඵල ධර්මයක් කියලා. මොකද්ද හේතුව? මොකද්ද මේ හේතුව කියන එක අධ්‍යයනය කරන එක තමයි බුද්ධ දර්ශනයේ ස්වභාවය. ඉතින් සතුට ඇයි මෙහෙම වෙන්නේ? සතුට ඇයි මෙහෙම වියකෙන්නේ? ඇයි සතුට අපිට නියතව පවත්වා ගන්න බැරි කියන එක බලන්න යනකොට අපිට මෙහෙම එකක් තේරෙනවා. සතුට කියන එක කරුණු දෙකක් උඩ රඳා පවතිනවා. මම කැමති. එතන මේ වචන දෙකක් තියෙනවා. මම සහ කැමති කියලා. ඉතින් ඒකේ මම කියන එක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. මම කැමති දේවල් කැමති කියන එක. ඉතින් කැමති සහ අකමැති කියලා අපිට මේ ලෝකේ ಜಾති දෙකක් හම්බ වෙනවා. ඒ ಜಾති දෙක කවදා කොහෙන්ද පහළ වුණාද දන්නේ නැහැ. නමුත් එහෙම ಜಾති දෙකක් හම්බ වෙනවා. එතකොට දැන් මෙන්න මේ කැමැති කියන ස්වභාවයට අපි සමහරලාට වචනයක් දෙනවා කාමය කියලා. ඒත් එක්කම සමහර සූත්‍රවල නිබ්බේධික සූත්‍රය වගේ මේ සූත්‍රවල කියනවා කාමය සහ කාම ගුණ කියලා. මම ඒක පොඩ්ඩක් විස්තර කරන්නම්. දැන් අපි හිතමු සරුවට වැඩුණු තනකොළ ගාලක් තියෙනවා. ලස්සනට හැදිච්ච තනකොළ ගාලක්. එතකොට මේ තනකොළ ගාල හරකෙකුත් දකිනවා, මිනිස්සෙකුත් දකිනවා. අපි හිතමුකෝ මේ තනකොළ ගාල කියන එකේ සුන්දරත්වය දකින්නේ කෑම කියන අර්ථයෙන් පමණක් නම්. මිනිස්සෙක්ට කවදාවත් තනකොළ ගාල කෑම විදියට හිතෙන්නේ නැහැ. නමුත් හරකෙක්ට හිතෙනවා මේක හරි ලස්සන තනකොළ ගාලක්නේ. අද මට කාගෙන යන්න පුළුවන් කියලා.
ඉතින් එතකොට ඔන්න පළවෙනියට මෙහෙම එකක් සඳහන් වෙනවා කාම ගුණ කියලා දෙයක් ලෝකේ තියෙනවා. හැබැයි ඒ කාම ගුණ කියන්නේ කාමය නෙවෙයි කියලා. කාමය කාම ගුණ නොවේ කියලා. තව විදිහට කිව්වොත් අපිට හැම දෙයකටම කැමැති අකමැති වෙන්න බෑ. කැමැති අකමැති කියන එක රඳා පවතින යම්කිසි ශාරීරික භෞතික ගුණාංග ටිකක් තියෙනවා අපිට ආශ්‍රය කරන භෞතික ලෝකේ. දැන් අයිපාරක් මේ භෞතික ලෝකේ මානසික ලෝකය කියලා මම ගත්තට අපි පසු වෙලාවක ඒක වෙනස් විදිහටත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මේ සාකච්ඡාව ඉදිරියට ගොඩනගන්න යම්කිසි ආකාරයකට වැරදි පදනමක් වුණත් මට දාන්න වෙනවා පදනමක් වශයෙන්. ඉතින් එතනදී අපි ආශ්‍රය කරන ලෝකේ හැම දෙයකටම අපිට කැමති වෙන්න බෑ සහජයෙන්ම. අපිට සහජයෙන් කැමති වෙන්න පුළුවන් සහ බැරි ඒවාල් තියෙනවා. දැන් එහෙම තිබුණට මේ සහජයෙන් කැමති වෙන්න පුළුවන් ඒවා ගත්තොත් ඒ පුළුවන් ඒවා අතර ලොකු අපිට තේරෙනවා ලොකු පරාසයක් තියෙනවා. එක එක මිනිස්සු කැමති වෙන ඒවාට. එහෙම නැත්නම් ලොකු සාපේක්ෂ ගතියක් තියෙනවා. අපි ගමුකෝ කෑම වගේ දෙයක්. දැන් ලංකාවේ මිනිස්සු මස් කෑම ගත්තොත් කුකුල් මස්, හරක් මස්, ඌරු මස් ඔහොම මස් ಜಾති කනවා. නමුත් ගොඩක් කට්ටිය හරක් මස් කියන එකට වැඩි කැමති නැහැ. හරක් මස් වලට කැමති නැති වුණාට මාළුව, හාල් මැස්ස ඒ කට්ටියට එහෙම අසාධාරණයක් කරන්නේ ඒ මස් වලට කැමති. නමුත් සමහරලාට මම ජීවත් වෙලා තියෙනවා ෆිලිපීන් වගේ රටවල් වල ඒ මිනිස්සු සමහරලාට බලු මස් කනවා. නයි මස් කනවා. ඒ වගේ කැරපොත්තු මස් අරගෙන බැදලා කනවා ඒ කුරුමියව. ඉතින් ඒ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට ඒ වගේ පිඟානක් ගෙනත් දුන්නොත් වමන යන තරමට ඒක අප්‍රසන්න වෙන්න පුළුවන්. ඉතින් එතකොට තේරුණාද කෑම පිළිබඳ අපි ඇති කරගත්ත අදහස හොඳ සහ නරක කියලා හරිම සාපේක්ෂයි පුද්ගලයාගෙන් පුද්ගලයාට ඉන්න රටින් රටට තමන්ගේ ජීවිත කාලය උඩ කාලෙන් කාලට ඒක වෙනස් වෙනවා. හැබැයි ඔහොම වුණාට අපිට අර මේස කකුලක් පුටු කකුලක් කන්න බෑ කෑම විදිහට. එහෙම නැත්නම් අර හරක වගේ තනකොළ කන්න බෑ. මොකද අපේ ශරීරය හැදිලා නැහැ භෞතිකව කොළ වලින් තියෙන සම්පූර්ණ ශක්තිය උරා ගන්න. අපි හැදිලෙන්නේ කොළ වලින් යම්කිසි ශක්තියක් උරා ගන්න විතරයි. ඉතින් අර උණ කොළ, තනකොළ ඒ වගේ කෑවට අපිට ජීවත් වෙන්න බැහැ කියන එක තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ಜಾති දෙකක් මම කතා කරා. කාම ගුණ සහ කාම කියලා දෙකක් තියෙනවා. හැබැයි කාම ගුණයෝ කාමයෝ නොවෙත් කියලා කියනවා. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් ඇහෙන් දකින රූප ආසාව නෙවෙයි කියලා කියනවා. අන්න එතනදී පොඩි ප්‍රශ්නයක් එනවනේ. ඒ කියන්නේ දැන් අර භෞතිකව අපිට හැම දෙයකටම සහජයෙන් කැමති වෙන්නත් බෑ. නමුත් ඒ කැමැති වෙලා අපි භෞතිකයේ දකින්න එකට නෙවෙයි දකින්න එක සහ කැමැත්ත කියන්නේ දෙකක් කියන අදහස ප්‍රකාශ කරනවා. මේක ඊටමත් ගැඹුරු අදහසක්. මේක තෝරගන්න ගොඩක් වෙලා යන අදහසක්. ඉතින් බුද්ධාගමේ දුක කතා කරන්න කලින් අපි සතුටු වෙන්නේ කොහොමද කියන එක අපි තෝරගන්න ඕනේ. එතකොට අපි දකින්න දේ නෙවෙයි කැමැත්ත. එහෙනම් කැමැත්ත කියන්නේ මොකක්ද කියලා මේ සූත්‍රයේ කියනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. තව විදිහට කිව්වොත් කැමැති සහ අකමැති බව අපි විසින් ඇති කරගන්න ලබන්නා වූ සංකල්පයකි කියන අදහස ප්‍රකාශ කරනවා. ඒක කොහොමද අපි දැන් විනිවිද දකින්නේ? ඉතින් නිබ්බේධික සූත්‍රයේ සඳහන් වෙනවා මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන අදහස. ඒ කියන්නේ අපි දකින රූප පිළිබඳ අපි හැමෝම ඇති කරගන්න සංකල්පික අදහසක් තියෙනවා. අපි අහන ශබ්ද පිළිබඳ අපි ඇති කරගන්න සංකල්පික අදහසක් තියෙනවා. මේ සංකල්පික අදහසේ හොඳ සහ නරක කියලා දෙපැත්තක් තියෙනවා. හොඳ කියන එක අපි ආශ්‍රය කිරීම අපිට සතුටගෙන දෙනවා. නරක කියන එක ආශ්‍රය කිරීම අපිට දුකගෙන දෙනවා. හොඳ කියන අපි ආශ්‍රය කරන සංකල්ප අපෙන් ඈත් වෙලා යන එක. ආයිපාරක් සංකල්ප ඈත් වෙනවා කිව්වම ඒක හිතෙන් නැති වෙලා යනවට වඩා ඒ සංකල්ප හා සැබඳුණු භෞතික දේවල් අපෙන් ඈත් වීම අපිට දුකයි. නරක කියලා අපි සංකල්පිකව ගත්ත පනවගත්ත දේවල් අපෙන් ඈත් වෙලා යනකොට අපිට සතුටුයි. ඉතින් ඔන්න ඔහොම ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් මේ අපි සතුටු වෙන්න ගියාට ඒ සතුට රඳා පවතින්නේ ඒ භෞතික වස්තු උඩට වඩා අපේ හිතේ ගොඩ නැගෙන සංකල්ප උඩ. නමුත් එහෙම කිව්වට අපිට සහජයෙන් හැම භෞතික වස්තුවකටමත් එහෙම බැඳෙන්න බෑ. මොකද කාම ගුණ කියලා જાතියකුත් තියෙනවා. මම සරලව ගත්තොත් දැන් මේ මිනිස්යන්ට පෙනීම තියෙනවා. රූපය පේනවා. මේ මිනිස්යන්ට පේන එක භෞතික විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ ලොකු පරාසයක තියෙනවා. අහලා තියෙනවද දන්නේ අර රිමෝට් එකේ තියෙන ඉන්ෆ්‍රාරෙඩ් කිරණ. ඒ වගේම අල්ට්‍රාවයලට් කිරණ. ඔය වගේ කිරණ ලොකු පරාසයක් තියෙනවා අපිට කවදාවත් පේන්නේ නැති. ඉතින් මේ අපිට පේන්නේ නැති පරාසයේ තියෙන ඒවත් මේ වෙලාවේ මෙතන තියෙනවා. උදාහරණයක් විදිහට පොඩි පැණිකුරුල්ලෙක් ගත්තොත් ඒ පැණිකුරුල්ලට ලෝකේ පේන්නේ අර අල්ට්‍රාවයලට් කියන පරාසය. ඉතින් ඒ පැණිකුරුල්ලා මෙතනට ගෙනහම එයාට පේන ගොඩක් තියෙනවා.
එතකොට එයා කැමති වෙන්නේ අල්ට්‍රා වයලට් පරාසයේ තියෙන දේවල් වලට. නමුත් මිනිස්සුયો විදියට අපිට පුළුවන් මේ අපේ ඇහි පරාසයට පේන දේවල් වලට කැමැත්තක් ඇති කරගන්න විතරයි. හැබැයි ඇහි පරාසයට අහු වෙන කාම ගුණ වලට අහු වෙන දේවල් වලට අපි ඇති කරගන්න කැමැත්ත එතනින් එහාට සංකල්පිකයි කියන අදහස තමයි මෙන්න මෙතනදී සඳහන් කරන්නට යෙදෙන්නේ. ඉතින් ඒක මොකක්ද කියලා බලුවොත් අපිට තේරෙනවා අපි කැමති අකමැති දේවල් හරිම සාපේක්ෂයි. ඒවා අපේ ජීවිතයේ යම් යම් කාලත් එක්ක වෙනස් වෙනවා. අපි පොඩි කාලේ කැමති වෙච්ච දෙයට නෙවෙයි තරුණ කාලේ කැමති. තව ටිකක් වැඩි වියටපත් වෙනකොට අපි කැමති වෙනම දෙයකට. ඔන්න අපිට තේරෙනවා මේ ජීවිතේ කාලෙන් කාලෙට අපි කැමති අකමැති කියන දේවල් වෙනස් වෙනවා. ඉතින් ඇයි මම මේ වෙනස කියන්නේ? අපි හිතන්නේ මේ ලෝකය වෙනස් වෙනවා කියලා. ඇත්තටම ලෝකය නෙවෙයි වෙනස් වෙන්නේ. කැමැති සහ අකමැති පිළිබඳ අපේ තියෙන සංකල්පය තමයි පොඩි එක්කෙනෙක් ලොකු වෙනකොට වෙනස් වෙන්නේ. අන්න ඕක තේරුම් ගැනීම ඉතාමත් වැදගත් කාරණයක්. කොහොමද මේ සතුට තෘප්තිය හොයාගන්නේ කියන එකට එළඹෙන්නේ. ඇයි ඒක හොයාගන්න එක වැදගත්? අපි ජීවත් වෙන්නේ සතුට පිණිස. එහෙනම් ඉතින් හොඳටම සතුට තෘප්තිය ළඟා කරගන්න විදිහ තමයි අපි හොයාගන්න ඕනේ. ඉතින් එතකොට අපිට මේ ලෝකේ හම්බ වෙන දේවල් අපි ලෝකයේ පොඩි ළමයෙක් ආශ්‍රය කරන දේවල්ම තමයි ලොකු මිනිස්සෙකුත් ආශ්‍රය කරන්නේ. ඒ කියන්නේ යට ලෝකයේ විදිහට හම්බ වෙන්නේ. නමුත් පොඩි ළමයෙක් ලෝකයේ දිහා බලන විදිය සහ ලොකු එක්කෙනෙක් ලෝකයේ දිහා බලන විදිය අතර වෙනසක් තියෙනවා. එතකොට මේ වෙනස සංකල්පිකයි. සංකල්පිකයි කියන්නේ අපි හිතේ කල්පනා කරලා එහෙම නැත්නම් යම් යම් දේවල් උඩ අපිට ඇතිවෙච්ච අදහසක්. අපි බලන විදියක්. තව විදිහකට කියන්න පුළුවන් අපේ දෘෂ්ටිය කියලා. දෘෂ්ටිය කියන්නේ අපි හැම එකටම බලන කෝණයක් තියෙනවානේ. අපි බලන කෝණය. ඒ බලන කෝණය අපි ගන්න විශ්වාසයත් එක්ක සහසම්බන්ධ වෙලා තියෙන්නේ. අපි ගත්ත විශ්වාසය උඩ අපි ගත්ත කෝණය තමයි අපිට ඒ දේ පෙන්වන්නේ. ඉතින් තව විදිහට කිව්වොත් අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන ලෝකෙ දිහා බැලුවොත් අපිට ලෝකේ රතු පාටට පේනවා. නිල් පාට කණ්ණාඩියක් දැන් බැලුවම නිල් පාට පේනවා. ඉතින් අර පොඩි කාලේ ඉඳන් ලොකු වෙන පුද්ගලයා කණ්ණාඩිය කාලෙන් කාලට මාරු කරනවා. මාරු වෙන විදිහට එයාට ලෝකෙ පේනවා. හැබැයි ලෝකයේ ඇත්තටම තියෙන රතුත් නිලුත් නෙවෙයි වෙන එකක්. නමුත් අපිට ඒක පේනවා. ඉතින් ඔන්න ඔය සතුට පවත්වගෙන යන්න ගියාම තියෙන පළවෙනි ප්‍රශ්න තමයි අපේ ජීවිතේ හැම කාලෙම එක විදියට හිතෙන්නේ නැති එක. අපේ හිත වෙනස් වෙනවා. හරියට අර ගඟක් වගේ. ගඟ කැලණි ගඟ ගාවට ගිහිල්ලා බැලුවම කැලණි ගඟ මීට අවුරුදු 10කට තිබුණු කැලණි ගඟම තමයි. නමුත් කවදාවත් ඒ අවුරුදු 10කට තිබුණු කැලණි ගඟ අපිට හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ කැලණි ගඟ කියපු වතුර ටික ගලාගෙන ගිහිල්ලා. නමුත් ඒකේ අපිට යම්කිසි එක වගේ ගතියක් පේන හින්දා අපි හිතනවා මේ අවුරුදු 10කට තිබුණු කැලණි ගඟම තමයි තාම තියෙන්නේ කියලා. නමුත් ඒ කැලණි ගඟේ හිටපු මාළු ටික ගිහිල්ලා, බෝට්ටු ටිකත් විනාශ වෙලා ගිහිල්ලා, වතුර ටිකත් ඒ තප්පරෙන්ම මුහුදට ගලාගෙන ගිහිල්ලා. ඉතින් ඔන්න එතකොට අපේ හිතේ යම් යම් සංකල්ප අපි ඇති කරගත්තට අපිටත් හොරෙන් ඒ සංකල්ප වෙනස් වෙලා යනවා. ඉතින් මෙන්න මේකට කියනවා මේ අපේ හිතේ තියෙන අනිත්‍ය ස්වභාවය කියලා. එහෙම නැත්නම් අනිච්ච ස්වභාවය කියලා. අපි හිත කියලා හදාගෙන තිබුණු මේ සංකල්ප නිරන්තරයෙන් වෙනස් වීමකට භාජනය වෙනවා. අපිට කවදාවත් ඒක කොහොම බැඳලා නවත්ත ගන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. අපි කාලෙන් කාලෙට සින්දු අහනවානේ. සමහර සින්දු ඇහුනම මේක හරිම ලස්සන සින්දුවක් කියලා අපි කීප සැරයක් අහනවා. නමුත් ඕක දවස් කීපයක් ඇහුවට පස්සේ ඒ සින්දුව ඇති වෙනවා අපිට. ඊට පස්සේ ඒක හරි හිසරදයක් වෙනවා. අපිට කවදාවත් අර අපි සින්දුවට ඇති කරගත්ත කැමැත්ත රඳා පවත්ව ගන්න බෑ. ඉතින් එතකොට තේරුණාද මේ සතුට රඳා පවත්ව ගන්න බැරි හේතුව තමයි මේ කැමැත්ත රඳා පවත්ව ගන්න බැරි හේතුව. එතකොට කැමැත්ත කියන්නේ අපි සංකල්පිකව ගත්ත අදහසක් නං. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ සංකල්පිත දේවල් වෙනස් වීම තමයි අපේ හිතේ ස්වභාවය. එතකොට අපිට මේ සතුට නිරන්තරයෙන් පවත්වා ගන්න බැරි අපේ මේ හිතේ තියෙන ස්වභාවයක් හින්දානේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? හිත එහෙම වෙනස් වෙන ස්වභාවයක් තියෙන නිසා එහෙම නොවි ඉන්න ක්‍රමයක් එහෙනම් හොයාගන්න ඕනේ. එහෙම සංකල්පිකව නිතරම වෙනස් වෙන්නේ නැති ක්‍රමයක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් සතුට පිළිබඳ අපි හොයන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් දකින්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද්ද වෙන්නේ? මේ අපි ඇති කරගත්ත සතුට දැන් සතුට වෙන්න පුළුවන්. හෙට උදේ වෙනකොට ඒ සතුට වාෂ්ප වෙලා ගිහිලා. ඇයි මට අද සින්දුවකට කැමැත්ත ඇති කරගන්න පුළුවන්. ඒ කැමැත්ත උඩ ඒ කැමැති දේ හම්බුනම සතුට ඇති කරගන්න පුළුවන්. නමුත් මගේ කැමැත්ත වෙනස් වෙලා හෙට වෙනකොට. ඉතින් ඒක දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ කැමැති දේ අපිට හම්බ වෙන්නේ නැති නිසා එන දුක. ඒක අපිට තේරෙනවා. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ මේ කැමැත්ත පිළිබඳ අපි ඇති කරගත්ත සංකල්පය වෙනස් වෙලා. ඒක අපිටත් හොරෙන් වෙනස් වෙලා. නැවතත් මම සරල උදාහරණයක් කියන්නම්. ඔය අපි දකිනවා ගොඩක් යහළු වෙන විවාහ වෙන කට්ටිය ඉන්නවා. අර පළවෙනි දවසේ තිබුණු කැමැත්ත, පළවෙනි මුල් දවසේ තිබුණු කැමැත්ත
දිගට මෙහෙම තියාගන්න බෑ. ටිකක් කල් යනකොට ඒ කැමැත්ත ඉවර වෙලා යනවා. අපි අලුතෙන් මොකක් හරි වාහනයක් ගත්තත්, අලුත් ඇඳුමක් ගත්තත් පළවෙනි දවසේ තරම් සතුටු වෙන්න බෑ දිගටම. එකාතකට ඒ භාණ්ඩෙත් දි รา පත් වෙනවා. නමුත් ඒ භාණ්ඩේ දි รา පත් වීමට වඩා අපේ හිත දි รา පත් වෙනවා. හිත ජීර්ණයටපත් වෙනවා. හිත අනිත්‍ය ස්වභාවයක් දරනවා, වෙනස් වෙන ස්වභාවයක් දරනවා. ඉතින් එතකොට දැන් අපි එහෙනම් බලන්න ඕනේ මේ හිතේ ඇති වෙන සංකල්ප නිසා තමයි මේක ඇති වෙන්නේ. මේක හිතේ ස්වභාවයක්. අපිට එහෙනම් මේ සතුට හොයාගන්න ක්‍රමය රඳා පවතින්නේ හිත තේරුම් ගැනීමේ ක්‍රමය හරහා කියලා. ඉතින් ඔන්න ඔතනට තමයි අද අපි මේ සාකච්ඡාව ගේන්නේ. මම මුලින්ම සඳහන් කරා බුද්ධාගම නැත්තම් කිසියම් ආගමක් මිනිස්සෙක් පරිහරණය කරන හේතු කීපයක් තියෙනවා. ඒක තමන්ගේ සංස්කෘතික කාරණයක් හින්දා. නැත්තම් තමන්ට අම්මා තාත්තගෙන් බලපෑමක් උඩ ආපු නිසා. එහෙමත් නැත්තම් තමන්ගේ මොකක් හරි ඇතිවෙච්ච හිතේ දුකක් සමනය කරගන්න කාලෙන් කාලයට අපි ආගම ආශ්‍රය කරනවා. හිතේ දුක ඉවර වුණාම අපි ආයි ඒකට එන්නේ නැහැ. එතනින් අයින් වෙලා යනවා. සමහරු බුද්ධාගම ගවේෂණය කරන්න අධ්‍යාපනික විදියට ධර්මාචාර්ය විභාගය කරන්න බුද්ධාගම ඇසුරු කරනවා. එහෙම නැත්නම් භක්තියක් වෙනුවෙන් ඇසුරු කරනවා. නමුත් සමහර කෙනෙක්ට ඇති වෙන ප්‍රශ්නයක් මොකද්ද මේ ජීවිතය කියන්නේ? ඇයි අපි ජීවත් වෙන්නේ? අපි ජීවත් වෙන්නේ මගේ සතුට උදෙසා පමණයි. ඉතින් මගේ සතුට පිණිස ජීවත් වෙන මට තේරෙනවා මේ සතුට එක දිගට රඳා පවත්වා ගන්න බෑ. එහෙම නැත්නම් ඒ සතුට ලබා ගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. වෙහෙස නම් කමක් නැහැ කියමුකෝ. වෙහෙස දරලා ඒක ගත්තට පස්සේ ඒකත් උදේ නැගිටලා බලනකොට ඒක ඉවර වෙලා යනවා. ඊට පස්සේ ඒක ඉවර වුණ නැති වුනහම මට ඒක ඉවර වෙලා යනකොට මට ඒ නිසා කේන්ති එනවා. එතකොට ඉවර වෙච්ච එක නැවත ලබා ගන්න මං කලින්ට වඩා වැඩිපුර වැඩ කරන්න ඕනේ. කිලෝ 10ක් තියාගත්ත දැන් ඒක කිලෝ 10000ක් වෙනකල් ඔලුව උඩ තියාගෙන ඉන්නවා. කොහොමද ඒක බලන්නේ? අර මොන්ටිසෝරියේ ඉන්න ළමයින්ගේ ලස්සන මුහුණු සහ අර අවුරුද්දට බඩු ගන්න යන බලාපොරොත්තු වලින් පිරුණු දුක් මුසු මුහුණු දැක්කම එන්න මේ බර හිතේ වැඩි වෙලා හිතේ බර එන්න වැඩි වෙලා හොඳටම තැලිලා. ඉතින් එතකොට අපි බැලුවා සතුට මෙහෙම වෙන්නේ ඇයි කියලා. එතකොට අපිට තේරුණා මේ ලෝකයේ අපි ඇස කන නාසය දිව ශරීරය මන කියන තුන් හයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඕවා ආශ්‍රය කරලා තමයි මේ සතුට ගන්නෙ. අපි හිතුවේ මේ සතුට කියන එක රඳා පවතින්නේ අපි දකින රූපේ කියලා. හැබැයි අපිට තේරුණා අපි දකින රූපේ යම්කිසි ගුණාංගයක් තියෙනවා අපිට අහු වෙන පරාසය තියෙන්න ඕනේ. හැබැයි එතනින් එහාට අපේ සතුට හරි සංකල්පිකයි. එතකොට මේ සතුට වියකෙන්නේ ඇයි කියලා බැලුවාම අපිට තේරුණා මේ සංකල්ප වියකෙනවනි කියලා. සංකල්ප රහසේ තියෙන වලාකුළු වගේ. අද ඇවිල්ලා තියෙනවා තව මිනිත්තුවකින් ඒක වෙනස් වෙලා යනවා. එක වෙලාවක වැස්ස එනවා අකුණු ගහන, තව වෙලාවක ලස්සන නිල් පාට අහසක් එනවා. ඉතින් මේ සංකල්ප වෙනස් වීම තමයි සතුට වෙනස් වීමට බලපාන්නේ. ඉතින් එහෙනම් මේ සංකල්ප හරියටම වෙනස් වෙන්නේ කොහොමද කියලා බලාගන්න අපිට එහෙනම් මේ හිත මොන වගේද කියන එක බලාගන්න නැඹුරු වෙනවා. ඉතින් ඔන්න මේක තමයි තව විදියකට මම බුද්ධාගමට ඇතුල් වෙච්ච කාරණය. භෞතිකව තියෙන ද්‍රව්‍ය අත්පත් කරගත්තාම පස්සේ හැමදාම ලකුණු 6ක් වදින බැට් එකක් හම්බුනාට පස්සේ හිතෙනවා එහෙනම් මොකද්ද මේකේ ඇති තේරුම? ඉතින් ඒක අධ්‍යයනය කරගන්න යනකොට මට තේරුණා මේ සිත එහෙම නැත්නම් මේ සංකල්පික සිත අධ්‍යයනය කිරීම තමයි මේක හොයාගන්න තියෙන මාර්ගය කියලා. ඉතින් දැන් මේක හොයාගන්න ඊළඟට අපිට හිතෙනවා මේක හොයාගන්න අපිට අභිධර්ම ප්‍රකරණය කියවලා, සප්ත ප්‍රකරණයේ අභිධර්මයේ කියවලා, අටුවා අදහස් ටිකක් කියවලා, ටීකාවත් කියවලා, ටිප්පණියක් කියවන්න ඕනේ කියලා. ඇත්තටම ඔය එකක්වත් කරන්න ඕනේ නැහැ. ඕවා හොඳයි අපිට ඒ පිළිබඳ අධ්‍යාපනික විදියට ගවේෂණයක් කරනවා නම් එහෙම නැත්නම් ඇකඩමික් රිසර්ච් එකක් කරනවා නම් ශාස්ත්‍රීය ගවේෂණයක් කරනවා නම් ඇත්තටම අපි ඒකට කරන්න ඕනේ අපි මේ ජීවත් වීම තුළ අපිට හම් වෙන ඇහැ කන නාසය දිව ශරීරය මන කියන අපේම පැවැත්ම ගැන අපි දැනුවත් වෙන එක. ඉතින් ඒකට අපිට සල්ලි ඕන වෙන්නෙත් නැහැ. ගොඩාක් පාලි ඉගෙනගෙන අභිධර්මය ඉගෙන ගන්න ඕනෙත් නැහැ. නමුත් අපි තුලින්ම මේ ගවේෂණය කරන්න පටන් ගන්න එක තමයි ඕකේ පළවෙනි අඩිතාලම. පස්සේ වෙලාවක ඒක ගැන ශාස්ත්‍රීය විග්‍රහයක් අවශ්‍ය වුණාම අභිධර්මය ඉගෙන ගන්න එක හොඳයි. නමුත් වඩා වැදගත් දේ මේ පොතක ලියලා තියෙන දේවල් වලට මුල් තැන දෙනවට වඩා තමන්ගේ තුලින් ඒක දකින්න එක. ඉතින් මම හිතන්නේ අද කාලේ බෞද්ධයෝ ගොඩක් වෙලාවට බුද්ධාගම ඉගෙන ගන්නවා කිව්වහම පටන් ගන්නෙ එක්කෝ මොකක් හරි අභිධර්ම පිටකයේ තියෙන එකකින් එහෙම නැත්නම් සූත්‍ර පිටකයේ තියෙන තමන්ටත් තේරෙන්නේ නැති පාලි වචන කොටකින් තමයි පටන් ගන්නෙ. එතනින් පටන් ගන්නවට වඩා මම යෝජනා කරනවා තමන්ගේ අත්දැකීම් තුලින් තමන්ගේ ජීවිතය තුලින් අපි කතා බහ කරන ආශ්‍රය කරන පුද්ගලයන්ගේ තුලින් මෙන්න මේ ගමන පටන් ගන්න කියලා. මොකද එහෙම කියන්නේ ගොඩක් වෙලාවට අපි යම් යම් ශාස්ත්‍රීය අදහස් අපිට ඉදිරිපත් කරාට
ප්‍රායෝගික ජීවිතයේ අපි ඒවා පාවිච්චිට ගන්න නැහැ. මම කෙටි උදාහරණයක් දීලා මේ සාකච්ඡාව නවත්තන්නම්. මොකද අපි දුක ගැන සාකච්ඡා කරනවා කියවනේ. අපිට දුක බුද්ධාගම ඇතුලේ 3 ආකාරයකට හම්බ වෙනවා. පළවෙනි එක තමයි අපිට සිද්ධ වෙන කායික දුක. ඒ කියන්නේ තිබහත් දුකක්, උෂ්ණත්වයක් දුකක්, මැසි මදුරුව දුකක්, අපේ පිළිකාවක් හැදෙන එක, හෙම්බිරිසාව හැදෙන එක දුකක්. මේ වගේ අපිට ලැබෙන කායික දුක් තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙන මානසික දුක් තියෙනවා. හිත බිඳීම, බලාපොරොත්තු නැතිවීම, කැමැතිම කෙනා අපේ විශ්වාසය කඩකිරීම, සල්ලි හම්බ වෙන්න තිබුණ සල්ලි හම්බ වෙන්නේ නැතිවීම, කෑම හම්බ නොවීම, එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට නොවීම. ওই වගේ හිතට ඇති වෙන දුක් තියෙනවා. අපි යාළු වෙලා හිටපු කෙනා අපිත් එක්ක තරහ වෙලා යනවා. අපිට දුකයි. අපි බලාපොරොත්තු වෙලා හිටපු දේ සිද්ධ වෙන්නේ නැහැ. අපිට දුකයි. ඔන්න ඔය වගේ න මානසික දුක කියනවා. කායික දුක කියලා පැත්තක් තියෙනවා. මානසික දුක කියලා පැත්තක් තියෙනවා. හැබැයි ඒ දෙකම නෙවෙයි බුද්ධාගමේ විස්තර කරන්නේ දුක වශයෙන් විශාල වශයෙන්ම ආර්ය දුක. එහෙම නැත්නම් දාර්ශනික දුක. මම දාර්ශනික දුකට උදාහරණයක් දෙන්නම්. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. මෙන්න මේක දාර්ශනික දුක විදියට සලකනවා. අර අපි කියපු නිබ්බේධික සූත්‍රයේම කියනවා කාමයට තවත් නමක් තමයි බය. කාමයට තවත් නමක් තමයි දුක. ඒ කියන්නේ දුකයි කාමයයි අර සංකල්පිත කාමයයි දුකයි කියන්නේ දෙහෙනම් දෙකම එක නෙමෙයි කියන්නේ කතා කරන්නේ. එතකොට මේ දුක අපිට කවදාවත් ඇඟට දැනෙන දුකක් නෙවෙයි. අපේ හිතට දැනෙන දුකුත් නෙවෙයි. මේක දාර්ශනික දුකක්. එහෙම නැත්නම් මේක ප්‍රඥා ඉන්ද්‍රියට පමණක් ගෝචර වෙන්න දුකක්. අනිත් ඉන්ද්‍රිය මොනවද? ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් අපිට තියෙන භෞතික එහෙම නැත්නම් අපිට තියෙන ඉන්ද්‍රියන්. නමුත් ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වෙනම එකක්. ඒකට තමයි මේ දාර්ශනික දුක ගෝචර වෙන්නේ. තව සරල උදාහරණයක් මම කියන්නම්. දැන් මේ වටාපත හදපු දවසේ ඉඳලා වටාපත ඒ කියන්නේ වටාපත තල් ගහකින් ගත්තේ ඒ තල්ලත්තෙන් ඒක කපලා අරන් වටාපතක් විදිහට හදපු දවසේ තමයි මේ වටාපත කියන જાතිය බිහි වුනේ. ඒ බිහිවීම සිද්ධ වුනේ. ඇත්තටම જાතියක් කියලා අපි යම්කිසි දෙයකට කියන්නේ අපිට ඒකට කාණ්ඩයකට අයිති කරලා ඒ නම කියන්න පුළුවන්. මේ වටාපත් කාණ්ඩය කැටගරි එක. ඒ જાතියට අයිති. එතකොට දැන් මේ වටාපත හදපු දවසේ ඉඳලා අද වෙනකල් ටික ටික ගෙවිලා ඇවිල්ලා තියෙනවා. තව අවුරුදු 5කින් මේක හිල් වෙලා ගෙවිලා මේක කුඩු බවට පත් වෙනවා. අන්න ඒ කුඩු බවට පත් වෙච්ච දවසට වටාපත් කියන જાතිය අවසාන වෙලා කුඩු කියන જાතියක් පහළ වෙනවා. මේ වටාපතේ කුඩු ඒකේ මේ සුන්බුන් කියන જાතිය. ඔන්න එතකොට જાතියක් හැමතිස්සෙම අපිට කාණ්ඩයකට ගොනු කරලා හඳුන්වන්න පුළුවන්. අනිත් එක තමයි යම්කිසි දෙයක් જાති වුණාම ඒකේ තියෙන ස්වභාවික වැයවීමක්, ක්ෂයවීමක් තියෙනවා. ඉතින් මේ જાති එහෙම ෂය වෙලා යනකොට හදිසියෙවත් අපි ඒ જાතියට බැඳිලා හිටියනම් කැමති වෙලා හිටියනම් මේකේ තියෙන ස්වාභාවික ෂයවීමේ ක්‍රියාවලිය නිසා අපිට දුකක් හම්බ වෙනවා. එතකොට මේ අර අපි කලින් කියපු කායික දුක් විශේෂයෙන් මානසික දුක් වලට හේතුව මේ ಜಾති වලට තණ්හාවෙන් බැඳිලා ඉඳීම. හැබැයි දැන් ඕක අපිට කවදාවත් අපේ ඇඟට දැනෙන එකක් නෙවෙයි අපේ ප්‍රඥාවට පමණක් දැනෙන එකක්. ඇයි මම එහෙම කියන්නේ? දැන් මේ වටාපත හදපු දවසේ ඉඳලා අද වෙනකල් ගෙවෙනවා. ඒ කියන්නේ මේක හැම තප්පරයකම හැම මිලි තප්පරයකම ගෙවුණා. නමුත් ඒක මට කවදාවත් ඇහැට පේන එකක් නෙවෙයි. මට හිතට එහෙම නැත්නම් මගේ ප්‍රඥාව කියන ඉන්ද්‍රියට ප්‍රඥාව කියන්නේ අර බුද්ධ ශාසනය කියන නිර්වාණය කියන එක නෙවෙයි අපේ හිතීමේ ක්‍රියාවලිය. ඥානය කියන එකට ඉංග්‍රීසි වචනේ knowledge. අපේ එහෙම නැත්නම් cognitive process. ඒ කියන්නේ අපේ හිතීමේ ක්‍රියාවලියට ගෝචර වෙන එකකට තමයි මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඉතින් එතකොට මේ වටාපත හදපු දවසේ ඉඳලා අද දක්වා ගෙවිලා තියෙනවා. ඒ කියන්නේ හැම මිලිතප්පරයකම මේක ගෙවිලා තියෙනවා. අන්න ඒ අදහස අපිට ඇහැට කනට පේන එකක් නෙවෙයි අපේ ප්‍රඥාවට විතරක් ගෝචර වෙන එකක්. ඉතින් මේ තණ්හාය ජායති සෝකෝ කියන අදහසත් ඒ වගේ එකක් අපිට කවදාවත් අපිට ඇඟට දැනෙන එකක් නෙවෙයි හිතට දැනෙන එකක් නෙවෙයි අපේ ප්‍රඥාවට ගෝචර වෙන එකක්. තව විදිහට කිව්වොත් මේ සියලුම කම්කටොළු ඔය ඔක්කොටම හේතුව ඉපදීම. ඉපදුන් නැත්නම් ඔය මුකුත් වෙන්නේ නැහනේ. හැබැයි එහෙම කිව්වට අපි කවුරුත් ඉපදීම එහෙම දුකක් විදිහට බාර ගන්න නැහනේ. ඉපදීම අපි සමරනවා. අපි උපන්දින සංවත්සරයක් දාලා සමරන්නේ මේ ඉපදීම සතුටක් විදිහට ගන්න හින්දා. ඉතින් මේ ලෝකයේ බුදුහාමුදුරුවෝ දුක කියලා යෝජනා කරන දේ අපිට මොකක් හරි රස්නේ තැටියක් ඇල්ලුවාම අතපිච්චෙන නිසා එන දුක වගේ එකක් නෙවෙයි. එතනින් එහාට ගිය ප්‍රඥාවට සම්බන්ධ දෙයක්. එතකොට එකම දේ මේකට දුක කියන වචනය දාලා තිබීම නිසා අපි හිතනවා මේක අපිට නිකන් අමාරු විදිහට අපිට තේරෙන්න ඕන එකක් කියලා. හැබැයි කවදාවත් අපිට එහෙම අපේ සම්මත ඉන්ද්‍රියවල ගෝචර වෙන්නේ නැහැ. අපි මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන වෙනම ඉන්ද්‍රියකට විතරයි ඒක ගෝචර වෙන්නේ. එහෙනම් අවසාන වශයෙන්
මේ දුක හොයාගෙන යන්න මේ YouTube channel එක බලන හැම දිනාටම මම ආරාධනා කරනවා. ඉතින් මම මේ අද කරපු කතාව යම්කිසි කතාවකට මූල ආරම්භයක් විතරයි. ජීවිතය ගැන අපිට වෙනස් විදියට හිතන්න. තමන්ගේ ජීවිතය මොකද්ද ජීවත් වීම? ඇයි ජීවත් වෙන්නේ? සතුට කියන්නේ මොකද්ද? සතුටේ තියෙන ස්වභාවය මොකද්ද? සතුට ඇති කරලා දෙන හිතේ ස්වභාවය මොකද්ද කියන දේවල් ගැන සොයාගෙන යන්න ඒ අරිය පරිශ්‍රණයේ නිරත වෙන්න ඇස කන නාසය දිව ශරීරය මන කියන ඒ ඉන්ද්‍රියන් හයේ අරිය පරිශ්‍රණයේ නියැලෙන්න ඔය හැම දිනාටම ආරාධනා කරමින් ඒ පිළිබඳ උනන්දුවක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එහෙනම් අපි අද දවසේ මේ ධර්ම දේශනාව හමාර කරන්නට යෙදෙනවා. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. මේ පරීක්ෂණය කරගෙන යන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා. ඒ වගේම සුඛී අත්තානං පරිහරාමි කියන අදහසත් මම මේ වෙලාවේ එකතු කරනවා. මේ සියලුම දේ කරලා සැපවත් වූ ජීවිතයක්, සැපවත් වූ පැවතීමක්, සුඛිතවත් වූ පැවතීමක් ලබා ගැනීමට ඔය සීල දෙනාටම මම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.